අපි අද කතා කරන්න යන්නේ O level විභාගයට වැදගත් වෙන ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන ඒකකයේ කොටස් කීපයක් තමයි කතා කරන්න යන්නේ. මුලින්ම මේ පාඩම ගත්තොත් ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඉලෙක්ට්‍රොනික්ස් මේ පාඩම ගත්තොත් ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට බෙදලා කතා කරන්න පුළුවන්. පළවෙනි එක අර්ධ සන්නායක ගැන කතා කරන්න ඕනේ. අර්ධ සන්නායක semiconductors. අර්ධ සන්නායකටදී කතා කරනවා අපි නිසංග අර්ධ සන්නායක ගැන. නිසංග අර්ධ සන්නායක. ඊපස්සේ කතා කරනවා බාහ්‍ය අර්ධ සන්නායක. බාහ්‍ය අර්ධ සන්නායක. මෙයටදී කතා කරනවා P වර්ගයේ අර්ධ සන්නායකයි N වර්ගයේ අර්ධ සන්නායක කොටස් ටිකක් ගැන කතා කරනවා. මේ පාඩම ආයෙත් කතා කරනවා PN සංදි ඩයෝඩය ගැන. PN සංදි ඩයෝඩය කතා කරනවා. ඊට පස්සේ ट्रांसिस्टर ගැන කතා කරනවා. ट्रांसिस्टर ප්‍රදාශයෙන් කොටස් දෙකයි. NPN ट्रांसिस्टरයයි PNP ट्रांसिस्टरයයි. ඔන්න තමයි මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන පාඩමේ කොටස් කිහිපයකට බෙදලා කතා කරන්න බලමු. අපි මුලින්ම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ අර්ධ සන්නායක ගැන. බලමු එහෙනම්. අර්ධ සන්නායක යටතේ මුලින්ම අපි කතා කරමු ද්‍රව්‍ය. නේද? විද්‍යුතය ගමන් කරන ආකාරය අනුව ද්‍රව්‍ය කොටස් කිහිපයකට බෙදන්න පුළුවන්. හරිද? විද්‍යුතය සන්නායනය කරන ආකාරය අනුව ද්‍රව්‍ය අපිට කොටස් කාණ්ඩ කිහිපයකට බෙදන්න පුළුවන්. බලමු. පළවෙනි කොටස තමයි විද්‍යුත් සන්නායක. විද්‍යුත් සන්නායක කියන්නේ මොකද්ද? විද්‍යුත් සන්නායක කියන්නේ විද්‍යුතය ඉතා හොඳින් සන්නයනය වෙන ද්‍රව්‍ය වලට කියන විද්‍යුත් සන්නායක. උදාහරණ ලෝහ. ඊපස්සේ විද්‍යුත් පරිවාරක. විද්‍යුත් පරිවාරක. විද්‍යුත් පරිවාරක කිව්වේ ධාරාව ගමන් කරන්නේ නැහැ. චුට්ටක් දරන විද්‍යුතය ගමන් නොකරන ද්‍රව්‍ය. උදාහරණ පොලිතීන්, ප්ලාස්ටික් වගේ ඒවා. ඊට පස්සේ අපි කතා කරන අද පාඩමේ විද්‍යුත් අර්ධ සන්නායක. විද්‍යුත් අර්ධ සන්නායක. විද්‍යුත් අර්ධ සන්නායක ධාරාව විද්‍යුතය සන්නයනය වෙනවා. හැබැයි එතරම් හොඳින් විද්‍යුතය සන්නයනය වෙන්නේ නැහැ. විද්‍යුතය යම් දුරකට සන්නයනය වෙනවා. අන්න විද්‍යුත් අර්ධ සන්නායක. උදාහරණ හතරවෙනි කාණ්ඩයේ කට්ටිය. කවුද? හතරවෙනි කාණ්ඩයේ ඉන්න ආවර්තිතාවක් වේ. හතරවෙනි කාණ්ඩයේ ඉන්න සිලිකන්, ජර්මේනියම් වගේ තමයි අර්ධ සන්නායක ගණයට යට වෙන්නේ. එහෙනම් විද්‍යුත් සන්නායක විද්‍යුතය ඉතා හොඳින් සන්නයනය වෙනවා. විද්‍යුත් පරිවාරක විද්‍යුතය සන්නයනය වෙන්නේ නැහැ. විද්‍යුත් අර්ධ සන්නායක වල විද්‍යුතය යම් දුරකට සන්නයනය වෙනවා. මේ තමයි විද්‍යුතය සන්නයනය කරන ආකාරය අනුව ද්‍රව්‍ය බෙදලා වෙන් කෙරුවා. අපි කතා කරමු අර්ධ සන්නායක යටතේ කවුද? නිසංග අර්ධ සන්නායක. නිසංග අර්ධ සන්නායක. මොකද මේ නිසංග අර්ධ සන්නායක කියන්නේ? නිසංග අර්ධ සන්නායක කියන්නේ සංසුද්ධ අර්ධ සන්නායක. සංසුද්ධ අර්ධ සන්නායක කිව්වේ අපද්‍රව්‍ය මිශ්‍ර වෙලා නැති අර්ධ සන්නායක. උදාහරණ
කවුද? මෙන්න මෙයා. සංසුද්ධ කියන්නේ අපද්‍රව්‍ය මිශ්‍ර වෙලා නැහැ. සංසුද්ධ සිලිකන් වලින් හැදිච්ච අර්ධසන්නායක. තව සංසුද්ධ ජර්මේනියම් වලින් හැදිච්ච අර්ධසන්නායක. සංසුද්ධයේ සිලිකන් විතරමයි ඉන්නේ. සංසුද්ධ ජර්මේනියම් විතර වෙන කවුරුවත් නැහැ. කිසිම අපද්‍රව්‍යයක් මිශ්‍ර වෙලා නැහැ. හරි. අපි බලමු මේ සංසුද්ධ සිලිකන් පරමාණු වලින් හැදිච්ච සිලිකන් අර්ධසන්නායකයක් ගැන. අපි දන්නේ මොකක්ද? සිලිකන් කියන්නේ කීවෙනි කාණ්ඩේ? හතරවෙනි කාණ්ඩේ ආවර්තිතාවකුවේ. සිලිකන්ගේ පරමාණුක ක්‍රමාංකය 14යි. පරමාණු ක්‍රමාංකය 14 නම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 4යි. 2ට 4යි කිව්වේ. මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 4ක්. හරිද? සිලිකන් අපි මෙහෙම අඳිමු. අවසාන ශක්ති මට්ටමේ එහෙනම් තියෙන ඉලෙක්ට්‍රෝන 4ක්. මේවා අපි ඉලෙක්ට්‍රෝන ලකුණු කරමු. අවසාන ශක්ති මට්ටමේ ලකුණු 4යි. එහෙනම් සිලිකන්ට පුළුවන් මේ ඉලෙක්ට්‍රෝන 4ත් එක්ක තවත් පරමාණුවක් සමග බන්ධනය වෙනවා. අන්නේ විදිහට සංශුද්ධ සිලිකන් අපේ නිසගත සන්නායක අපද්‍රව මිශ්‍ර වෙලා නැහැ. උදාහරණයක් සංශුද්ධ සිලිකන්. එහෙනම් සංශුද්ධ සිලිකන් වෙන්නේ සිලිකන් විතරයි. බලමු කොහොමද? ඊළඟ සැකස්මක් ගත්තොත් මෙන්න ඉන්න එක සිලිකන් පරමාණුවක්. හරිනේ. ඒ සිලිකන් පරමාණු එයාට තියෙන බාහිර කවචයේ සංයුතා කවචයේ ඉලෙක්ට්‍රෝන 4ක්. අපි මෙහෙම ලකුණු කරමු. දැන් මේ සිලිකන් පරමාණුව අර්ධසන්නායකවල නිසංග අර්ධසන්නායකවල තවත් සිලිකන් පරමාණුවක් එක්ක බන්ධන හදනවා. බන්ධන හදන්න ඉලෙක්ට්‍රෝන දෙන කොහොමද? හැබැයි බලන්න තව සිලිකන් පරමාණුවක් මෙන්න. දැන් මෙයාට මොකද වෙන්නේ? මෙයාගේ වටේට ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. දැන් බන්ධනේ හදන්නේ මේ සිලිකන් පරමාණුව එයාගේ ඉලෙක්ට්‍රෝනයක් දෙනවා. මේ සිලිකන් පරමාණුවත් මෙයාට ඉලෙක්ට්‍රෝනයක් දෙනවා. එහෙනම් දෙන්න හවුලේ ඉලෙක්ට්‍රෝන තියාගෙන බන්ධන හදනවා. හවුලේ තියාගන්නේ සහසංයුජ බන්ධන. අපි නිකන් දක්වමු. සහසංයුජ බන්ධන වලින් බැඳෙනවා. ඒ විදිහට මෙයාගේ කයි ඉලෙක්ට්‍රෝනයක් තියෙද? බාහිර කවචයේ මෙතනට මේ බන්ධනයේට ඉලෙක්ට්‍රෝනයක් දුන්නා. තව ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා. හරි. ඔන්න දුන්නා. දැන් මෙයා තව සිලිකන් පරමාණුවක් එක්ක තව එක්කෙනෙක් ගමු. ආයේ බන්ධනය වෙනවා. මෙන්න මෙයා ඉලෙක්ට්‍රෝනය මෙන්න මෙයා ඉලෙක්ට්‍රෝනය දෙන්න මොකද? ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන හදනවා සහසංයුජ බන්ධනයක්. මෙන්න අනිත් ඉතුරු ඉලෙක්ට්‍රෝන 3 කොහොමද? දැන් තව එක්කෙනෙක් ගමු. තව සිලිකන් පරමාණුවක් අපි ගමු. අයාගේ තියෙනවා අවසාන කවච ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. මෙන්න මෙයාගේ ඉලෙක්ට්‍රෝනය මෙන්න මේ සිලිකන්ගේ එක ඉලෙක්ට්‍රෝනයක්. හරි. හැදුව බන්ධනයක් සහසංයුජයි. මෙන්න යාගේ තව ඉලෙක්ට්‍රෝනයක් ඉන්නවා. තව සිලිකන් පරමාණුවක් එක්ක බැඳෙනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝනය මේ සිලිකන්ගේ ඉලෙක්ට්‍රෝනය මේ තියෙන්නේ. හැදුව සහසංයුජ බන්ධනයක්. ඒ විදිහට මෙතනත් ඉන්නවා. මෙයාට වෙන් කරලා ගමු. මෙන්න සිලිකන් පරමාණු හරි. ඒ දෙන බන්ධනය හැදුවා. දැන් මෙයාගේ තව ඉලෙක්ට්‍රෝන කීයක් තියෙද? මෙතනට ඉලෙක්ට්‍රෝනයක් දුන්නා. තව ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා. එහෙනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන මේ ඉතුරු තව ඉලෙක්ට්‍රෝනයක් මෙයාට දීලා එයාගේ ඉලෙක්ට්‍රෝනිකුත් අරගෙන හදන තවත් සහසංයුජ බන්ධනයක්. ඔය විදිහට. හරිනේ. තව ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. මෙන්න තව එකක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා එක සිලිකන් කෙනෙක්ට. හරි. තව සිලිකන් පරමාණුවක් ගමු. තව සිලිකන් එයාගේ තියෙනවා ඉලෙක්ට්‍රෝන කීයක්ද? 4ක්. මෙන්න එක ඉලෙක්ට්‍රෝනයක් දුන්න මෙයාට. මෙයක් දුන්නා. හැදුවා සහසංයුජ බන්ධනයක්. එතකොට මෙයාගේ මෙන්න ඉලෙක්ට්‍රෝනේ මෙයාගේ තවත් ඉලෙක්ට්‍රෝන එක ඉලෙක්ට්‍රෝනයයි තව එකයි දෙකයි හැදුවා සහසංයුජ බන්ධනයක්. තව ඉලෙක්ට්‍රෝන කොහොම තව ඉලෙක්ට්‍රෝන තියෙන
තව සිලිකන් පරමාණුත් එක්ක හදන බන්ධන. මෙයා තවත් සිලිකන් පරමාණු සම්බන්ධ වෙලා හැදුවා බන්ධන. මෙයාත් එහෙමයි. එතකොට මෙතන තව සිලිකන් එක එකතු වෙලා උඩින් කියලා හිතමු හැදුව බන්ධන. මෙන්න එහෙනම් නිසගත් සන්නායක කියන්නේ සංශුද්ධයි කියන්නේ අපද්‍රව මිශ්‍ර වෙලා නැහැ. අපද්‍රව මිශ්‍ර වෙන උදාහරණයක් කිව්වා සිලිකන් ස්පටික මෙන්න සිලිකන් පරමාණු විතරයි බන්ධනය හැදිලා තියෙන්නේ. හරි. ඔන්න හරි. දැන් අපි මේ වගේ සිලිකන් වලින් හැදිච්ච නිසංගාර්ධ සන්නායකයකට අපි දෙමු විභවාන්තරයක් සැපයුවා. බලමු. මේ වගේ මං කියන්නේ මේ වගේ සිලිකන් ස්පටිකයක් මම අරගන්නවා. මෙන්න ගත්තා. කොහොමද දිනනවා? ඔන්න හරි. අයිරිසල් කියන්න ඕන. මේ අපි හැදුවේ ඉලෙක්ට්‍රෝන බන්ධනය වෙන හැටිනේ සිලිකන් හැබැයි. මේ අර්ධ සන්නායකවල කාම රුෂ්ණ මේ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා ඉහළ උෂ්ණත්වයක. එනත් අපි කෙල්වින් බිඳුවට වඩා වැඩි උෂ්ණත්වවලදී ඉහළ උෂ්ණත්වවලදී මේ සමහර ඉලෙක්ට්‍රෝන මොකද වෙන්නේ? නිදහස් වෙලා පවතිනවා. මේ දැරිසේ ඉලෙක්ට්‍රෝන නිදහස් වෙලා පවතිනවා. එහෙනම් මේ මෙතන තිබිච්ච ඉලෙක්ට්‍රෝනය නිදහස් වෙලා මෙතනට ගියා. කියලා හිතමු. එතකොට දැන් මෙතන මොකද වෙන්නේ? මෙතන තිබිච්ච ඉලෙක්ට්‍රෝන මෙතනට ගියා. මෙතන ඉලෙක්ට්‍රෝන නැහැ. ඉලෙක්ට්‍රෝන නැති තැනක් මේ වගේ අර්ධසන්න සලකන්නේ කුහරයක් ලෙස. මේ ඉලෙක්ට්‍රෝන දෙකන කුහරයක් හැදෙනවා. නේද? තවත් ඉලෙක්ට්‍රෝන එකක් ගමු. මෙතන තිබිච්ච ඉලෙක්ට්‍රෝනයත් නිදහස් වුණා. හරි. ඉලෙක්ට්‍රෝන නිදහස් වුණ තැන් වල හැදුනා කුහර. හරිද? ඔය විදිහට තියෙන දිගට තියෙන කොටසක් අපි සලකමු. හරි. මොකද උනේ? අර්ධසන්නායක නිකන් සාමාන්‍ය උෂ්ණත්වවල වල ඉහළ උෂ්ණත්වවල කෙල්වින් බිඳුවට වඩා වැඩි උෂ්ණත්වවලදී තියෙන ඉලෙක්ට්‍රෝන මේ සහසංයෝජය බැඳලා තියෙන ඉලෙක්ට්‍රෝන නිදහස් වෙලා නිදහස් ඉලෙක්ට්‍රෝන ලෙස පවතිනවා. නිදහස් වුණාම නිදහස් වෙන්නේ බන්ධනයේ තිබිච්ච ඉලෙක්ට්‍රෝන නිදහස් වුණා මෙතන බන්ධන ඉලෙක්ට්‍රෝනය මෙතනට ගියාම මෙතන ඉලෙක්ට්‍රෝන නැහැ. මේ වගේ සලකන්නේ ඉලෙක්ට්‍රෝන නැත්තම් මෙතන කුහරයක් ලෙස සලකන්නේ. හරි. එතකොට මේ ඉලෙක්ට්‍රෝන මේ හැදෙන ඉලෙක්ට්‍රෝන නම් අපි දන්න මොන ආරෝපිතයිද? ඍණාරෝපිතයි කියලා ගන්නවා. කුහරනේ කුහරයක් අපි කුහර මොන ආරෝපිත කියලා ගන්නේ? කුහර ඇවිල්ලා ධනාරෝපිතයි. හරිනේ. ඉලෙක්ට්‍රෝන ඍණ කුහර ධන. දැන් බලමු. දැන් මම මේ අර්ධසන්නායකක් නිසංග අර්ධසන්නායක අරගෙන මේකට විභවාන්තරයක් සපයනවා. විභවාන්තරයක් කිව්වේ මේ පැත්තට ධනාග්‍රය සම්බන්ධ කෙරුවා. මේ පැත්තට ඍණාග්‍රය සම්බන්ධ කෙරුවා. හරිනේ. ධනාග්‍රය ඍණාග්‍රය සම්බන්ධ කෙරුවා. ඒකට බලමු වෙන වැඩි. දැන් අපි දැන් ඉලෙක්ට්‍රෝන කුහර ගමු. කුහර මොන ආරෝපිතද? කුහර ඇවිල්ලා ධනාරෝපිතයි. කුහර ධන. එහෙනම් කුහර ධන හින්දා මේ කුහර යනෝ ඉලෙක්ට්‍රෝන මේ ඍණාග්‍රය දෙස ඍණ පැත්තට යනවා. කුහර යනෝ ඍණ පැත්තට. හරි. මේ කුහර යනෝ ඍණ පැත්තට. එතකොට ධන ඉඳන් ඍණට කුහර යනවා. මේ විදිහට. එතකොට යනවා අපි කුහර නිසා හටගන්න ධාරාව I O කියලා ගමු. I කුහර කියලා ගමු. කුහර නිසා ඇති වෙන ධාරාව. එතකොට ධනාරෝපිත කුහර ධන අග්‍රයේ ඉඳලා ඍණාග්‍රයට යනවා. යනකොට ඇති වෙන ධාරාව කුහර නිසා ඇති වෙන ධාරාව I කුහර කියලා I O කියලා ගමු. අන්න ඒ ධාරාව මේ පැත්තට කුහර නිසා මොකද I කුහර නිසා කියලා කුහර නිසා ඇති වෙන ධාරාව මේ පැත්තට. හරි. එතකොට බලන්න ඉලෙක්ට්‍රෝන නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන යන්නේ ඍණාරෝපිතයි. එයා යන්නේ ධන පැත්තට. මෙන්න ඉලෙක්ට්‍රෝන යනවා ධන පැත්තට. ඉලෙක්ට්‍රෝන යනවා ධන පැත්තට. අපි දන්න මොකද්ද? ඉලෙක්ට්‍රෝන නිසා ඇති වෙන ධාරාව. ඉලෙක්ට්‍රෝන යන පැත්තට විරුද්ධ පැත්තට තමයි ඉලෙක්ට්‍රෝන නිසා ඇති වෙන ධාරාව අපි ලකුණු කරන්නේ. හරි.
ඉලෙක්ට්‍රෝන මෙහාට යනවා මේ පැත්තට. එතකොට ඉලෙක්ට්‍රෝන නිසා තියෙන ධාරාව යන්නේ මේ පැත්තට. එහෙනම් කුහර නිසා ධාරාවත් මේ පැත්තට, කුහර නිසා ධාරාව මෙහාට, කුහර නිසා ධාරාවත් මේ පැත්තට, ඉලෙක්ට්‍රෝන නිසා ඇතිවෙන ධාරාවත් මේ පැත්තට. අංගෙමයි ඉලෙක්ට්‍රෝන නිසා ඇතිවෙන ධාරාව යි කියලා ගත්තොත් හරි. ඉලෙක්ට්‍රෝන මෙහාට ගියා, ඒ නිසා ධාරාව අනිත් පැත්තට. එතකොට මේ වගේ අර්ධ සන්නායකයක කුහර වලිනුත් ඇති වෙන ධාරාවක්, ඉලෙක්ට්‍රෝන වලිනුත් ඇති වෙන ධාරාවක්. හැබැයි දෙකම ඇති වෙන එකම පැත්තට. එහෙනම් මේකේ සමස්ත ධාරාව යන මොන පැත්තටද? සමස්ත ධාරාව ධන ඉඳන් ඍණ වලට යන ධාරාව. හරි. එතන වැදගත්. මොකද වැදගත්කම? එහෙනම් අහයි ඇහුවොත් අර්ධ සන්නායකවල ධාරා ගමනට වැදගත් වෙන ධාරා වාහක බලමු අපි. ධාරා වාහක කවුද කියලා? අර්ධ සන්නායකවල ධාරාව ගෙනියන්න වැදගත් වෙන ධාරා වාහක වර්ග දෙකයි අපි දැක්කවද? කුහරත් නිසා ධාරාවක් හටගත්තා, ඉලෙක්ට්‍රෝන නිසා ධාරාවක් ඇති වුණා. එහෙනම් අර්ධ සන්නායකවල ධාරාව ගමන, ධාරාව ගැනීමට කුහර හා ඉලෙක්ට්‍රෝන යන දෙකම වැදගත් ඒ කිව්වොත් හරි. අපි ගමු ඉස්සෙල්ලා අපි කතා කරුවා කවුද? විද්‍යුත් සන්නායක ලෝහ වගේ කට්ටියගේ ධාරාවට වැදගත් වෙන්නේ ඉලෙක්ට්‍රෝන විතරයි. ඒ කාගේද? කාගේද? විද්‍යුත් සන්නායකවල නම් ධාරාවට වැදගත් උනේ ඉලෙක්ට්‍රෝන විතරයි. හැබැයි අර්ධ සන්නායකවල මොකද වෙන්නේ? අර්ධ සන්නායකවල ධාරා ගමනට වැදගත් වෙනවා කුහර වගේම ඉලෙක්ට්‍රෝන. ඒ කතාව කතා කරලා හරි. දැන් මෙහෙම කරලා දැන් උෂ්ණත්වය කතා කරෝනේ හරි. මේ උෂ්ණත්වය වැඩි වෙන්න උෂ්ණත්වය වැඩි වෙන්න ඉලෙක්ට්‍රෝන ගැලවෙන ඒවත් ඉලෙක්ට්‍රෝන වල චලනය වෙන හැකියාව වැඩි වෙනවා. එහෙනම් එතකොට උෂ්ණත්වය වැඩි වෙනකොට ඉලෙක්ට්‍රෝන නිදහස් වෙන ප්‍රමාණය වැඩි වෙනකොට ඉලෙක්ට්‍රෝන නිසා ඇතිවන ධාරාවත් වැඩි වෙලා සමස්ත අර්ධ සන්නායකයේම විද්‍යුත් සන්නායකතාව වැඩි වෙනවා. තව මේ වගේ නිසගත් සන්නායකයක ඉලෙක්ට්‍රෝනයක් නිදහස් වුණ තැන කුහරයක් හැදෙනවා. මේ ටිකේ ගත්තොත් ඉලෙක්ට්‍රෝනයක් නිදහස් වුණා කුහරයක් හැදෙනවා. ඒකට ඉලෙක්ට්‍රෝන එකයි කුහර එකයි. මෙතන ඉලෙක්ට්‍රෝනයක් නිදහස් වුණා කුහරයක් හැදුණා. ඉලෙක්ට්‍රෝනයයි කුහරය. කියන්නේ ඉලෙක්ට්‍රෝනයි කුහරයයි මොකක් වෙලා තියෙන්නේ? යුගල් වෙලා තියෙන්නේ. එතකොට ගත්තොත් එහෙනම් නිසංගර්ධ සන්නායකයක මම කියන්නේ බාහිර නෙවෙයි නිසංගර්ධ සන්නායකයක මොකද්ද මේ වගේ නිසංගර්ධ සන්නායකයක ඉලෙක්ට්‍රෝන ගණනයි කුහර ගණනයි සමානයි. හරි. හැබැයි අපි ඊළඟට කතා කරන බාහ්‍ය අර්ධ සන්නායකවලදී කතා වෙනස් වෙනවා. නම් මතක තියාගන්න සංශුද්ධ ඒ කියන්නේ අපද්‍රව්‍ය මිශ්‍ර වෙලා නැමැති අර්ධ සන්නායක හේවත් නිසංගර්ධ සන්නායකවල ඉලෙක්ට්‍රෝන ගණනයි කුහර ගණනයි සමානයි. හරි. ඒ තමයි නිසංගර්ධ සන්නායක ගැන. ඊළඟට කතා කරමු බාහ්‍ය අර්ධ සන්නායක ගැන. කවුද ඒක කතා කරන්නේ ඊළඟට? අර්ධ සන්නායක. මොකක්ද බාහ්‍ය අර්ධ සන්නායක කියන්නේ? හරි. දැන් කතා කරමු කවුද? නිසංග අර්ධ සන්නායක කතා කරුවානේ. නිසංග අර්ධ සන්නායක. නිසංග අර්ධ සන්නායක කවුද? හතරවෙනි කාණ්ඩයේ සිලිකන් වගේ කට්ටියම විතරයි. අපද්‍රව්‍ය මිශ්‍ර වෙලා නැහැ. වෙනත් කට්ටිය එකතු වෙලා නැතුව. විශ්ල කරනවා. හතරවෙනි කාණ්ඩයේ සංශුද්ධ සිලිකන් වගේ අය. හරි. මේ වගේ නිසංග අර්ධ සන්නායකයකට අපි වෙනත් මූලද්‍රව්‍ය එකතු කරනවා. හැබැයි එකතු කරන්නේ සුළු ප්‍රමාණයක් සුදුසු ප්‍රමාණවලින්. ඕන විදිහට එකතු කරන්නේ සුළු ප්‍රමාණයක් එකතු කරන්නේ. හරි.
මෙහෙම එකතු කරන කට්ටිය කවුද බලමු. අපිට එකතු කරන්න පුළුවන් ආවර්තිතාවකුයි තුන්වන කාණ්ඩේ කට්ටිය එකතු කරන්න පුළුවන්. එහෙනම් ඉස්සෙල්ලම බාහ්‍ය අර්ධ සන්නායක කියන්නේ නිසංග අර්ධ සන්නායකයකට සුදුසු මූලද්‍රව්‍ය සුදුසු ප්‍රමාණ වලින් එකතු කරලා එහෙම එකතු කරන එකට කියන මාත්‍රණය කරලා හදන බාහ්‍ය අර්ධ සන්නායක. මේ බැලු කවුද? තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය ඉන්නේ. කවුද තුන්වන කාණ්ඩේ? බෝරෝන්, ඇලුමිනියම් වගේ මූලද්‍රව්‍ය එකතු කරලා කාඩ නිසංග අර්ධ සන්නායකයට මේ වගේ කට්ටිය එකතු කරනවා. තව එකතු කරන්න පුළුවන් පස්වන කාණ්ඩයේ ඉන්න ෆොස්ෆරස් ආසනික් වගේ කට්ටියක් එකතු කරන්න පුළුවන්. එහෙම එකතු කරලා අද කවුද? බාහ්‍ය අර්ධ සන්නායක. එහෙනම් නිසංග අර්ධ සන්නායකයකට තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් හරි පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් හරි මාත්‍රණය කරලා හදනවා බාහ්‍ය අර්ධ සන්නායක. හරිනේ? බාහ්‍ය අර්ධ සන්නායකත් කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. කවුද? N වර්ගයයි P වර්ගයයි කියලා. N වර්ගයේ අර්ධ සන්නායක P වර්ගයේ අර්ධ සන්නායක කියලා. බලමු අපි මුලින්ම P වර්ගයේ අර්ධ සන්නායකයක් හදන්නේ කොහොමද කියලා. කවුද? P වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක. කොහොමද එකතු කරන්නේ P වර්ගය? P වර්ගය බාධන. P වර්ගය හදන්නේ තුන්වන කාණ්ඩේ මූලද්‍රව්‍ය ඉන්නේ. හරි. නිසංග අර්ධ සන්නායකයකට තුන්වන කාණ්ඩේ ඉන්න බෝරෝන්, ඇලුමිනියම් වගේ මූලද්‍රව්‍ය එකතු කරලා හදන P වර්ගයේ අර්ධ සන්නායක. බෝරෝන් හරි ඇලුමිනියම් හරි. අපි එකතු කරමු බෝරෝන් එකතු කරලා බලමු P වර්ගයේ අර්ධ සන්නායක හදන හැටි. අපි කවුද? සිලිකන් ඉස්සෙල්ලා වගේ සිලිකන් වලටම එකතු කරන්නේ බෝරෝන්. අපි බලමු දැන් සිලිකන් හතරවන කාණ්ඩයේ කෙනෙක් හතරවෙනි කාණ්ඩේ නම් සංයුක්තා කවචයේ කියන ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවා. එහෙනම් සිලිකන් ගත්තොත් සංයුක්තා කවචයේවත් බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවා. එයාට පුළුවන් ඒ ඉලෙක්ට්‍රෝන හතර දීලා බන්ධන හතරක් හදාගන්න. දැන් අපි එකතු කරන්නේ කවුද? P වර්ගය හදන්න නම් එකතු කරනු තුන්වෙනි කාණ්ඩේ. අපි බලමු ෆොස්ෆරස් බෝරෝන් එකතු කරමු. තුන්වෙනි කාණ්ඩේ බෝරෝන් එකතු කරුවා. බෝරෝන් කියන්නේ තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්. තුන්වන කාණ්ඩේ නම් සංයුක්තා කවච ඉලෙක්ට්‍රෝන 3යි. එහෙනම් බෝරෝන්ගේ සංයුක්තා කවචය ගත්තොත් එයාගේ ඉලෙක්ට්‍රෝන බෝරෝන්ගේ සංයුක්තා කවච ඉලෙක්ට්‍රෝන තියෙන කීයද? ඉලෙක්ට්‍රෝන 3ක්. සංයුක්තා කවචයේ හොම ඉලෙක්ට්‍රෝන 3ක් තියෙන බෝරෝන්ගේ. සිලිකන්ගේ සංයුක්තා කවච ඉලෙක්ට්‍රෝන කීයද? සිලිකන්ගේ 4යි. දැන් බලමු සිලිකන්ට කොහොමද එකතු කරන්නේ බෝරෝන් කියලා. නිසංග අර්ධ සන්නායක සංශුද්ධයි ඉස්සෙල්ලා එකතු කරලා සිලිකන් විතරයි ඉන්නේ. දැන් මෙයාට බෝරෝන්ත් එකතු කරන්න බලමු. මෙන්න එක සිලිකන් පරමාණුවක් හරි සංයුක්තා කවච ඉලෙක්ට්‍රෝන කීයද? සංයුක්තා කවචයාගේ ඉලෙක්ට්‍රෝන 4යි. ඔහොම අපි ඉස්සෙල්ලා කතා කරමු බන්ධන වෙලා ඉන්නෝනේ. හරි. ඔහොම ඉන්න. මෙහෙම සාසංජුබව බන්ධනය වෙලා ඉන්නවා. ඒකවල අපි ඉස්සෙල්ලා කතා කරපුවා මේ කියන්නේ. කොහොම සංයුක්තා කවචේ තව සිලිකන්ලත් එක්ක බන්ධනය වෙලා ඉන්නවා. ඔහොම අපි ඉස්සෙල්ලා කතා කරුවේ නේද? අපි ඉස්සෙල්ලා කතා කරමු. දැන් මොකද කරන්නේ? නිසංග අර්ධ සන්නායක හදනකොට මම තිබ්බේ ඉස්සෙල්ලා
පැත්තේ තියෙන දිගට තියෙන කොටසක් ගත්තා හරි. ඒ කොටසක් සලකමු දැන්. PR බාහ්‍ය අර්ධ සන්නායක හදන්නේ නිසංග අර්ධ සන්නායකයට සුදුසු ප්‍රමාණ වලින් මුද්‍රා එකතු කරනවා. ඒවත් මාත්‍රණය කරනවා. දැන් P වර්ගය හදන්නම් කවුද එකතු කරන්නේ? තුන්වන කාණ්ඩයේ මූල ද්‍රව්‍ය. අපි කියමු තුන්වන කාණ්ඩයේ බෝරෝන් එකතු කරලා කොහොමද අපි හිතමු මොනවද තිබ්බා එකතු කරා බෝරෝන් එකතු කරමු. හරි. මෙන්න බෝරෝන් ඉන්නවා. මොන බෝරෝන් පරමාණු එකතු කරා තව දිගට තියෙනවා කොටසක් ගත්තේ. හරි. මේ සිලිකන්ට දැන් මෙයාගම මේ සිලිකන්ගේ සංයුක්තක ඉලෙක්ට්‍රෝන 4යි. මේ බන්ධනට එකක් දුන්නා, මෙහාට එකක් දුන්නා, මෙහාට එකක් දුන්නා. තව එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. මෙන්න මේ ඉතුරුනේ ඉලෙක්ට්‍රෝනය. හරි. බෝරෝන්ට මෙයාගම මේ සිලිකන් පරමාණුත් එහෙමයි. මේ බන්ධන තුනට හදන්න ඉලෙක්ට්‍රෝන දුන්නා. මෙන්න මේ ඉතිරි වෙන ඉලෙක්ට්‍රෝනය. මේ සිලිකන් යායාගෙත් ඒ විදිහටම ඉලෙක්ට්‍රෝනය 4ක් තියෙනවා. මේකත් තියෙනවා. 1 2 3යි මෙන්න ඉලෙක්ට්‍රෝන. මේ සිලිකන් යාලක් තියෙනවා. මටත් තියෙන ඉලෙක්ට්‍රෝනයක් මෙන්න ඒක. හරි. මේ සිලිකන් ඉලෙක්ට්‍රෝන. දැන් බලමු බෝරෝන්. බෝරෝන් තුන්වෙනි කාණ්ඩයේ සංයුක්තක ඉලෙක්ට්‍රෝන 3යි. එහෙනම් මේ බෝරෝන් මේ සිලිකන් එක්ක ඉලෙක්ට්‍රෝනයක් තියලා මෙතන හදන බන්ධනයක්. මේ බෝරෝන්ගේ ඉලෙක්ට්‍රෝනය. හරි. එක ඉලෙක්ට්‍රෝනයයි මෙන්න ඉතුරු ඊළඟ අනිත් ඉලෙක්ට්‍රෝනය මෙතනට ගමු. මේ සිලිකන් ඉලෙක්ට්‍රෝනය මෙන්න බෝරෝන්ගේ ඉලෙක්ට්‍රෝනය. හරි. ඉලෙක්ට්‍රෝන බෝරෝන්ගේ ඉලෙක්ට්‍රෝන දෙකක් දුන්නා. තව බෝරෝන්ගේ ඉලෙක්ට්‍රෝනයක් ඉතුරුද? තව එකක් තියෙනවා. එහෙනම් එයා මේ බෝරෝන් එයාගේ අනිත් තුන්වෙනි ඉලෙක්ට්‍රෝනය දුන්න මෙයාට. සිලිකන්ට හැදුවා සහසංයුජ බන්ධන. හරි. දැන් වැඩි. දැන් බෝරෝන් ඉලෙක්ට්‍රෝන තියේ සංයුක්තක කවච නැහැ. ඉලෙක්ට්‍රෝන ඉවරයි. තුනම දුන්නා බන්ධනේ හදා. තුනම දුන්නා. දැන් මේ සිලිකන් මොකක්ද වෙන්නේ? එයා ඉලෙක්ට්‍රෝනයක් බන්ධනයට දීලා තියෙනවා. හැබැයි බෝරෝන්ට දෙන ඉලෙක්ට්‍රෝන ඉතුරු වෙන්නේ නැහැ. අන්න එහෙනම් මෙතන මේ බන්ධනයේ හදන ඉලෙක්ට්‍රෝනයක් නැහැ. ඉලෙක්ට්‍රෝනයක් හිඟයි. ඉලෙක්ට්‍රෝනයක් හිඟනම් අපි ඉස්සෙල්ලා කිව්වා. ඉලෙක්ට්‍රෝන හිඟනම් එක නැති වෙන්නේ මොකද්ද? කුහරයක් වුණ. මෙතන නැති වුණා කුහරයක්. ඒ කුහරය තිබුණේ ඇයි? බෝරෝන්ට තුන්වන කාණ්ඩයෙන් එයාට දෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 3යි. ඒ නිසා මේ සිලිකන්ට එතන බන්ධනය හදන ඉලෙක්ට්‍රෝන මදි වුණා. ඉලෙක්ට්‍රෝන මදි තැන කුහර හැදුනා. හරි. දැන් මොකද වෙන්නේ? සාමාන්‍ය උෂ්ණත්වයේදී කියන්නේ කාමරුෂ් බිඳුව කෙල්වින් බිඳුවට වැඩි උෂ්ණත්වවලදී ඉලෙක්ට්‍රෝන මොකද වෙන්නේ? නිදහස් වෙලා ඉන්නවා. අපි කියනවා මේ ඉලෙක්ට්‍රෝනේ නිදහස් වුණා මේ ඉස්සර කතාවේ. ඉතින් අපි ගෝ අර්ධ සන්නායක උෂ්ණත්වයේ කෙල්වින් බිඳුවට වැඩි උෂ්ණත්වවලදී බන්ධනයේ ඉලෙක්ට්‍රෝන නිදහස් වෙලා ඉන්නවා. හරි. මෙන්න එහෙම නිදහස් වෙච්ච ඉලෙක්ට්‍රෝනයක්. එයා නිදහස් වුණා මෙතන තියෙන කුහරයක් අන්න හරි. මේ පැත්තෙන් ගමු. මේ හරි. මෙතන ඉලෙක්ට්‍රෝන නිදහස් වුණා. ඇති වුණා කුහරයක්. දැන් බලන්න. දැන් මොකද වෙන්නේ? මෙතන ඉලෙක්ට්‍රෝනයට ඉලෙක්ට්‍රෝන කුර යුගල වෙලා ඉන්න හින්දා මෙතන ඉලෙක්ට්‍රෝනයක් නිදහස් වුණා. මෙතන එක වෙනකොට කුහරය හදුනා. හරි. මෙතනක් තියෙන. හැබැයි බෝරෝන් වගේ තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් දාපු හින්දා අමතර යාට ඉලෙක්ට්‍රෝන දෙන්න බෑනේ. අය කුහරයක් ඇති වුණා. දැන් බලන්න. නිකන් ගත්තොත් ඉලෙක්ට්‍රෝන්ගේ 2යි 2යි. කුහර 1යි 2යි මේ බෝරෝන් වගේ කෙනෙක් ඉන්නකොට කුහර 3යි. හරි. එහෙනම් මෙන්න මේක තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය හැදුනම මූලද්‍රව්‍ය දැම්මම මාත්‍රණය කරාම මොකද වෙලා තියෙන්නේ? කුහර ගන්න වැඩි වෙලා. මොකද වෙලා තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන ගන්නට වඩා කුහර ගණන වැඩි වෙලා. හරි. කුහර ගන්න වැඩි වෙලා. අපි දන්නවා ඉලෙක්ට්‍රෝන මොන ආරෝපිතද? ඍණාරෝපිතයි. කුහර ධනාරෝපිතයි. එහෙනම් ධන ගතිය වැඩි වෙලා. අන්න ඒ හින්දා තමයි අපි කියමු P වර්ගය කියලා. ඒ කියන්නේ P වර්ගය කියන්නේ ධන කියන්නේ ධන වැඩි පොසිටිව්. පොසිටිව් එක P වර්ගයේ අර්ධසන්නායකය. P type semiconductors and P are positive. ධන ගතිය වැඩි. එහෙනම් කොතනක අදාරි කිව්වොත් P වර්ගයේ අර්ධසන්නායක කියලා මතක් කරගන්න යාගේ කුහර වැඩි. කුහර වැඩි හින්දා යාගේ ධන ගතිය වැඩි. හරි.
මේකෙත් අර විදිහට මොකද්ද විභවාන්තරයක් දුන්නොත් ධන මෙහා විභවාන්තරයක් දෙමු නිකන් මේ පැත්තට මේ කැලක් අරගෙන කොටසක් අරගෙන අපි සම්මයි කැබල්ලා මෙයාට ධන දුන්නා මේ පැත්තට ඍණ අග්‍රේ සම්බන්ධ කරා. එතන මොකද වෙන්නේ? ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන මේ පැත්තට යනවා මොන පැත්තටද? ඉලෙක්ට්‍රෝන මේ පැත්තට යනවා. එතකොට ඒ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන නිසා ඇතිවන ධාරාව ධන ඉඳන් ඍණට යනවා. කුහර කොහොමද? ධන ඍණ පැත්තට යනවා. කුහර වලින් ඇතිවන ධාරාව ඉස්සෙල්ලා වගේම ධන ඉඳන් ඍණට යනවා. කුහර නිසා ඇතිවන ධාරාව අයිෝ කියලා ගත්තොත් එහා මේ පැත්තට යනවා. ඉලෙක්ට්‍රෝන නිසා ධාරාව ඒ පැත්තට යනවා. සමස්ත ධාරාව මේ පැත්තට ගමන් කරනවා. සමස්ත ධාරාව මෙහාට ගමන් කරනවා. හරි. හැබැයි දැන් මෙතන අර කුහර ගාන වැඩිනේ. දැන් එතකොට ධාරාව වැඩියෙන් ගලන්න P වර්ගයේ අර්ධ සන්නායකවල ධාරා ගමනට වැඩිමනක් භාවිතා වෙන්නේ. ගොඩක් දායක වෙන්නේ කවුද? කුහර. කුහර. ත්‍රාණේ ලාවේ වැඩිපුර භාවිතා වන එක්කෙනාට කියන මොකක්ද? මොන වාහකයේද? බහුතර වාහකය. බහුතර වාහක. අඩුවෙන් යන්නේ එක්කෙනා අඩුවෙන් දායක වෙන්නේ අල්පතර වාහක. හරි. එහෙනම් MC එකක් වගේ අර පගන් දීලා P වර්ගයේ අර්ධ සන්නායකවල ධාරා ගමනට දායක වෙන වාහක නැත්නම් බහුතර වාහක වුණේ කුහරයි. හරි. අල්පතර වාහක ඉලෙක්ට්‍රෝනයි. හරි. ඒ මොකද්ද? P වර්ගයේ අර්ධ සන්නායකවල කතාව. හරි. අපි ඊට පස්සේ බලමු P වර්ගය කතා කරුවා බාහිර සන්නායකට දෙකයි P වර්ගයයි N වර්ගයයි. එහෙනම් මේ විදිහට ඉතින් බලන්න N වර්ගයේ අර්ධ සන්නායකයකට කවුද? N වර්ගයේ අර්ධ සන්නායක. N වර්ගයේ අර්ධ සන්නායක. හරි පිස්සලෝ P වර්ගයේ නම් P වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක මේ N වර්ගයේ බාහ්‍ය සන්නායක P වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකවල මොනවද වැඩි? කුහර වැඩි. කුහර වැඩි නම් ධන නම් පොසිටිව් එහෙනම් P කිව්වේ පොසිටිව්. එහෙනම් ධන ගතිය වැඩි. එහෙනම් නිකන් හිතලා කියන්න බලන්න N වර්ගය එහෙනම් N කියන වැත්ත එහෙනම් මෙයාගේ වැඩි ඇත්තේ ඍණ නම් නෙගටිව් නිසා N වර්ගය වුණා. හරි. බලමු N වර්ගයේ බාහිර සන්නායක හදනකොට එකතු කරන කට්ටිය කවුද? P වර්ගයට එකතු කරා තුන්වෙනි කාණ්ඩේ කට්ටිය. හරි. බෝරෝන් වගේ අය. දැන් N වර්ගයේ අර්ධ සන්නායක වල ගන්නේ පස්වන කාණ්ඩේ කට්ටිය. කවුද පස්වන කාණ්ඩේ ඉන්නේ? පොස්පරස්ලා ආසනික් වගේ අය තමයි එකතු කරන්නේ. මාත්‍රණය කරන්නේ. අපි මෙතනදී ගමු පොස්පරස්. හරි. කාටද පොස්පරස්? එඩිස්සලා නිසංගත සන්නායක මේ ඔක්කොම එකතු කරන්නේ මාත්‍රණය කරන්නේ. අපි දන්න ඉතින් ගත්ත උදාහරණ සිලිකන් 4 වෙනි කාණ්ඩේ සංයුක්තක ඉලෙක්ට්‍රෝන 4යි මෙන්න ඉන්න සිලිකන් 1යි 2යි 3යි 4යි. N වර්ගය හදාගෙන ගන්න එකතු පස්වන කාණ්ඩේ අපි පොස්පරස් යා පස්වන කාණ්ඩේ සංයුක්තක ඉලෙක්ට්‍රෝන 5යි. මෙන්න පොස්පරස් මෙන්න 1යි 2යි 3යි 4යි 5යි සංයුක්තක ඉලෙක්ට්‍රෝන 5. දැන් මොකද කරන්නේ? සිලිකන්ට P වර්ගය හදන්න ගන්නේ තුන්වන කාණ්ඩේ බෝරෝන් වගේ කට්ටිය. දැන් අපි දන්නේ කවුද? පස්වන කාණ්ඩේ පොස්පරස් වලින් තාල බලන්න. මෙන්න ඉස්සෙල්ලා විදිහම කාණ්ඩ සිලිකන් හිටියා. සාසංජු බැඳලා හිටියේ සිලිකන් ඉසඟල් සන්නායකයකටනේ එකතු කරන්නේ N වර්ගයේ. මෙන්න ඉන්න සිලිකන්ලා ගොඩක් එකතු වෙලා සිලිකන් අර්ධ සන්නායකයක්
ඔන්න මේ බන්ධනය වුණා. තව සිලිකන් කෙනෙක් මෙහෙම හරි යත්තරයත් එක්ක සාසංජෝ බන්ධනය වුණා. මෙන්න සිලිකන් කෙනෙක් සාසංජෝ බන්ධනය වෙලා තවත් සිලිකන් යත් එක්ක බැඳෙනවා. තව සිලිකන් පරමාණුවක් කොන්නම මෙහෙම උඩත් එක්ක බැඳලා ඉන්නේ කවුරුත් එක්ක සිලිකන්. මෙහෙම බන්ධනය වෙලා සාසංජය. හරි. අංගොටසක් ගත්තොත් මේ ඉන්නේ කවුද? මොනවාද සන්නයකද? බැලුවා සිලිකන් විතරයි ඉන්නේ. එහෙනම් වෙන කවුරුත් එකතු වෙන්නේ අපද්‍රව්‍ය නැහැ. නිස්සංගාර්ධ සන්නයකක් නේ. හරි. අපලවුන ටික. දැන් මෙයාට එකතු කරන්නේ කවුද? නිස්සංගාර්ධ සන්නයකට මම මාත්‍රණය කරනවා. කවුද? පොස්පරස්. ඉස්සෙල් එකතු කරේ බෝරෝන්, දැන් එකතු කරන පොස්පරස්. බලමු මොකද කියලා. පොස්පරස් පස්සන කාණ්ඩයේ එයාට ඉන්න සංයුක්ත කවච ඉලෙක්ට්‍රෝන 5. එහෙනම් මෙන්න මේ සිලිකන්ගේ ඉලෙක්ට්‍රෝනය මේ පොස්පරස් ඉලෙක්ට්‍රෝනය එකයි හැදුවා සහසංයුජ බන්ධනයක්. මෙන්න මේ සිලිකන්ගේ ඉලෙක්ට්‍රෝනය පොස්පරස්ගේ මෙන්න තව ඉලෙක්ට්‍රෝනයක් හැදුවා සහසංයුජ බන්ධනයක්. මෙතනත් සිලිකන් කෙනෙක් මෙන්න සිලිකන්ගේ ඉලෙක්ට්‍රෝනය පොස්පරස්ගේ මෙන්න තව ඉලෙක්ට්‍රෝනයක් දීලා හැදුවා සහසංයුජ බන්ධනයක්. මෙන්න මේ සිලිකන්ගේ ඉලෙක්ට්‍රෝනය එයක් දෙනෝ ඉලෙක්ට්‍රෝනයක් බන්ධනය හදන්න මෙන්න පොස්පරස්ගේ තව ඉලෙක්ට්‍රෝනයක් දුන්නා. දැන් බලන්න පොස්පරස්ගේ ඉලෙක්ට්‍රෝන කීයක් දීලාද බන්ධනය හදන්න? 1යි 2යි 3යි 4යි. දැන් මොකද වෙන්නේ? හැබැයි අපි දන්නවා පොස්පරස් පස්වෙනි කාලේ සංයුක්ත ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. නම් තව ඉලෙක්ට්‍රෝනයක් බන්ධනයට දාගෙන ඉන්න තුරු නිදහසේ තියෙන මං ඉලෙක්ට්‍රෝනේ එහෙම ලකුණු කරන්නම් ඒ කියලා. මේ තමයි පොස්පරස්ගේ වැඩිපුර දෙන ඉලෙක්ට්‍රෝනේ. එතකොට අපි දන්න මොකද්ද? මේ වගේ අර්ධසන්නයක සාමාන්‍ය උෂ්ණත්වවල ගිය ඒවත් කෙන්ලින් බිඳුවට උෂ්ණත්වවලදී මේ ඉලෙක්ට්‍රෝන නිදහසේ තියෙනවා. හරි. නිදහස් වුණා මෙයා එතන හැදෙන කුහරයක්. මේ පැත්තෙත් කෙනෙක් ගමු. අවුන නිදහස් වුණා එතන හැදුනා කුහරයක්. දැන් බලන්න. මෙතන විලා තියෙනවා ඉලෙක්ට්‍රෝන එකයි කුහරය. හරි. ඉලෙක්ට්‍රෝන එකයි කුහරයයි. මෙතන මොකද තව ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. කාගෙන්ද? පොස්පරස්ගෙන් ආපු ඉලෙක්ට්‍රෝන. එතකොට බලන්න ඉලෙක්ට්‍රෝන කීයක් තියෙද? 1යි 2යි 3යි. ඉලෙක්ට්‍රෝන 3යි කුහර 1යි 2යි. කුහර 2යි. උදාහරණයක් දෙකක්. එතකොට වැඩි කවුද මේකේ? n වර්ගයේ වල කවුද වැඩි? ඉලෙක්ට්‍රෝන ගණන වැඩි. ඉලෙක්ට්‍රෝන ගණන වැඩි කාට වඩාද? කුහර වලට වඩා. ඔන්න. ඉලෙක්ට්‍රෝන වැඩි කුහර වලට වඩා. කාගේද? n වර්ගයේ බාහ්‍ය අර්ධසන්නායක වල. හරි. එතකොට අර විදිහට විභවාන්තරයක් දුන්නොත් ඉලෙක්ට්‍රෝන නිසා ධාරාවකුයි කුහර නිසා ධාරාවක් ඇති වෙනවා. සමස්ත ධාරාව මේ පැත්තට ගන්න ධන වලින් ඉඳලා වෙන පැත්ත. එතකොට මෙතන අපි දන්නවා කවුද වැඩි? ඉලෙක්ට්‍රෝන ගණන තමයි මෙතන වැඩි. හරිනේ? ඉලෙක්ට්‍රෝන ගණන වැඩි කුහර ගණනට වඩා. ඉලෙක්ට්‍රෝන ගණන වැඩි නම් ඉලෙක්ට්‍රෝන ගණන වැඩි. හරි. එහෙනම් ඍණ ගතිය වැඩි. ඒවත් ඍණාරෝපණ වැඩි කුහර වලට වඩා. ඍණ කියන්නේ නෙගටිව්. නෙගටිව් වැඩි. ඍණ ගතිය වැඩි නම් එන්න එතනින්. එතකොට මෙතන ගත්තොත් කවුද? එහෙනම් n වර්ගයේ වල
ධාරා ගමනට වැඩි වශයෙන් භාවිතා වෙන්නේ කවුද? ඉලෙක්ට්‍රෝන ගොඩක් තියෙන හින්දා ඉලෙක්ට්‍රෝන එන. එයාට කිව්වා බහුතර වාහක. බහුතර වාහක. කුහර ඉලෙක්ට්‍රෝන ගන්නට කුහර අඩුයිනේ එහෙනම්. කුහර වලින් තියෙන ධාරාව අඩුයි. එහෙනම් එයා තමයි අල්පතර වාහක. කාගේද? N වර්ගයේ අර්ධ සන්නායක වල. හරි. එහෙනම් මොකද තියාගන්න කොතනදී හරි N වර්ගයේ කිව්වොත් මග ටික ඍණ ගතිය වැඩි. N වර්ගයේ අර්ධ සන්නායක වල. ඔය අපි කතා කරුවේ N වර්ගයේ අර්ධ සන්නායක ගැන. එහෙනම් බලමු ගන්න. මුලින්ම කතා කරමු නිසංග අර්ධ සන්නායක කිව්වොත් හරි සංසුද්ධයි කවුරුත් මිශ්‍ර වෙලාක් නැහැ. එතකොට යාගේ ඉලෙක්ට්‍රෝන ගණනයි කුහර ගණනයි සමානයි. හරි. කතා කරමු බාහ්‍ය අර්ධ සන්නායක. බාහ්‍ය අර්ධ සන්නායක මොකක්ද උනේ? නිසංග අර්ධ සන්නායකයකට සුදුසු ද්‍රව්‍ය සුදුසු ප්‍රමාණ වලින් මාත්‍රණය කරා. හරි. එයාලා වර්ග කීයද? P වර්ගයයි P වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයි P වර්ගයයි N වර්ගයයි. එහෙනම් දන්නෝ P කිව්වේ පොසිටිව් එකක්. P වර්ගය නම් කවුද වැඩි? ධන වැඩි. N වර්ගය නම් නෙගටිව් ඍණ ගතිය වැඩි. එහෙනම් බාහ්‍ය P වර්ගය වල බහුතර වාහක වෙන්නේ කවුද? P කියන්නේ ධන වැඩි නම් කවුද? කුහර. ධන නම් කුහර. බහුතර වාහක කවුද? කුහර. හරි. එහෙනම් අල්පතර වාහකේ ඉලෙක්ට්‍රෝන. N වර්ගයේ N කියන්නේ නෙගටිව්, අයන ඍණනේ. ඍණ ගතිය වැඩි N වර්ගයේ වල. ඍණ වැඩි නම් වැඩිම නම් ධාරාව ගමනට දෙයක් වෙන්නේ කවුද? බහුතර වාහකේ ඉලෙක්ට්‍රෝන. එහෙනම් බහුතර වාහක ඉලෙක්ට්‍රෝන. බහුතර වාහක ඉලෙක්ට්‍රෝන. එතකොට තව දෙයක් දැනගන්න මොකද්ද? මේ දෙක හරි. P වර්ගය හදන කවුද එකතු කරේ? මොන කාණ්ඩයේද? 3 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය. N වර්ගය හදන 5 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය තමයි එකතු කරේ. හරි. තව දැනගන්න එන අර්ධ සන්නායක වල විද්‍යුතේ සම්නයනය කරන ධාරාව ගලන්න විද්‍යුතේ සම්නයනයට කවුද භාවිතා වෙන්නේ? දායක වෙන්නේ ඉලෙක්ට්‍රෝනත් දායක වෙනවා කුහරත් දායක වෙනවා. ඔතනයි කැටියම් කිව්වොත් හරි. අපි කතා කරු ඉලෙක්ට්‍රොනික්ස් වල ඉන්න අර්ධ සම්නායක කොටස. තව කතා කරන්න තියෙන කොටස් දෙකක් කවුද? PN සංදි ඩයෝඩය. අපි දැන් කතා කරමු P වර්ගයේ අර්ධ සන්නායකයි N වර්ගයේ අර්ධ සන්නායක එකතු කරලා හදන PN සංදි ඩයෝඩය. PN සංදි ඩයෝඩය. එයාගේ තියෙන කොහොමද හදන්නේ? කොහොමද ඒක හදන්නේ? PN සංදි ඩයෝඩය. පෙර නැඹුරු කරන්නේ, පසු නැඹුරු කරන්නේ, භාවිතා ගැන කතා කරන්න තියෙනවා. ඊළඟ මාතෘකාව ට්‍රාන්සිස්ටර්. එයා කතා කරමු. ට්‍රාන්සිස්ටර් ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. කවුද? NPN ට්‍රාන්සිස්ටර් ඉන්න PNP ට්‍රාන්සිස්ටර් කියනවා. එතකොට මෙයා ගැන කතා කරන්න තියෙනවා. මෙයාලගේ පරිපථයක සංකේත කොහොමද? එතකොට එයාලගේ භාවිතන් වල ගැන කතා කරන්න මේ පාඩමේ. එතකොට අපි තවත් කොටසකින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. PN සංදි ඩයෝඩයයි ට්‍රාන්සිස්ටර් ගැන කතා කරමු.